අද අපි කතා කරන්න යන්නේ දත්ත සමුදාය ප්‍රමතකරණය ඩේටාබේස් normalization කියන කොටස. අපේ මාතෘකාව තමයි දත්ත සමුදාය ප්‍රමතකරණය ඩේටාබේස් normalization. එතකොට මොකද්ද මේ ප්‍රමතකරණයක් කරනවා කියන්නේ? සාමාන්‍යයෙන් ප්‍රමතකරණය කියන වචනේ normalize කරනවා කියන වචනේ තේරුම අදහස දත්ත සමුදායකට මොකක් හරි ප්‍රමිතියක් ඇති කරනවා කියන එක. ඒකට මොකක් හරි ස්ටෑන්ඩඩ් එකක් ගේනවා කියන එක තමයි මේ normalization වලදී අපි කතා කරන්නේ. ඕනම ඩේටාබේස් එකක් normalize වෙලා තියෙනවා කියන එකෙන් අදහස් කරන්නේ ඒ ඩේටාබේස් එක පරිශීලනය කරන්න පුළුවන් ඕනවට හොඳටම ඇක්සස් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඩේටාබේස් එකක් ඇක්සස් කරද්දී ඩේටා කාර්යක්ෂමව efficiently අපිට ගන්න පුළුවන් නම් රීඩ් කරන්න. දත්ත ආපහු ගන්න පුළුවන් නම් efficiently දත්ත දාන්න පුළුවන් නම් ඒ විදිහටම දත්ත මකන්න පුළුවන් නම් අප්ඩේට් කරන්න පුළුවන් නම් අන්න අපි කියනවා ප්‍රමතකරණය වෙච්ච ඩේටාබේස් එකක් කියලා. normalize වෙච්ච ඩේටාබේස් එකක්. මොකද ඔයගොල්ලන්ට මතක ඇති ඩේටාබේස් වල මම කතා කරා මේ data independence දත්ත ස්වායත්තතාවය. ඒ කියන්නේ user data දකින්න හැටි එතකොට ඒ පරිශීලකයාගේ view එක සහ physical ඇත්තටම data තියෙන හැටි කියලා එකක් තියෙනවනේ. physical view එක. එතකොට මේ දෙක අතර සම්බන්ධයක් ඇති කරද්දී මේ දෙක අතර ඒ සම්බන්ධය නිදහසේ ඇති කරන්න පුළුවන් වෙන්න ඕන. ඒ කියන්නේ දත්ත සමුදායට වෙනස්කමක් කරනකොට user interface වලට බලපෑමක් නොවෙන්න ඕන. user interface වල වෙනස්කමක් කරනකොට ඒක database එකට වෙනස් බලපාන්න නැති වෙන්න ඕන. ඉතින් ඒකට තමයි අපි කියන්නේ දත්ත ස්වායත්තතාවය කියලා. ඒ ස්වායත්තතාවය පවත්වාගෙන යන්න නම් database එකක් normalize වෙන්න ඕන. දැන් අපි ඇත්තටම ER සටහනක් වගේ එකක් නිර්මාණය කරද්දී ER සටහන් අපි නිර්මාණය කරානේ. ER සටහන් නිර්මාණය කරද්දී ඔය data normalization database දත්ත සමුදාය ප්‍රමතකරණය කියන සංකල්පය ලොකුවට ඔළුවේ තියාගන්නේ නැතුව තමයි යන්නේ ER සටහන. නමුත් ඔය ER සටහන ඇතුළේ ප්‍රමතකරණ නීති තියෙනවා. normalization rules ඕක ඇතුළෙම අන්තර්ගත වෙලා තියෙනවා. ඒක අපි ER diagram අඳිද්දී අර අඳින diagram එක හරිද වැරදිද කියලා තීරණය කරන්නේ එහෙමයි. එතකොට මේ දත්ත සමුදායක් ප්‍රමතකරණය කරද්දී දත්ත සමුදායක් සම්බන්ධයෙන් අපි ඉගෙන ගන්න ඕන දේවල් කීපයක් තියෙනවා. ඒ දේවල් තමයි දත්ත සමුදායක් නිර්මාණය කරනකොට වගු වලට යතුරු එකතු කරන කතාව ගැන අපි මේකදී ඉගෙන ගන්න ඕන. සහ වගු අතර සම්බන්ධතාවය හරියට ගොඩනගන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න ඕන. මොකද ප්‍රමතකරණය හරහා තමයි ඇත්තම ඩේටාබේස් එක හැදෙන්නේ. දැන් කලින් අපි ඒ කරේ මොකද්ද? සංකල්පීය සැලසුම. දැන් තමයි මේ තාර්කික සැලසුම ගොඩනගන්න යන්නේ. එතකොට දත්ත සමුදායක තාර්කික සැලසුම ගොඩනගන්න උදව් වෙන සම්මත ක්‍රමවේදයට අපි කියනවා database normalization දත්ත සමුදාය ප්‍රමතකරණය කියලා. එතකොට දත්ත සමුදායක් ප්‍රමතකරණය කරන්න නම් අපි දත්ත සමුදාය ප්‍රමතකරණ නීති දැනගෙන ඉන්න ඕන. normalization rules දැනගෙන ඉන්න ඕන. ඒ rules ටික දැනගත්තට පස්සේ මොකක් හරි ටේබල් එකක් ඔයා දැක්කහම ඒ ටේබල් එකේ තියෙන අඩුපාඩු ඔයාට පේනවා. අන්න දැන් ඔයාට පුළුවන් ඒ අඩුපාඩු ටික හදලා දත්ත සමුදාය database එක ස්ටෑන්ඩඩ් විදිහට quality එකක් තියෙන්න සම්මත විදිහකට නිර්මාණය කරගන්න. ඉතින් ප්‍රමතකරණය කියන්නේ වැදගත් සිද්ධියක් දත්ත සමුදායක තියෙන දෝෂ ඉවත් කරන්න. දැන් මේ දත්ත සමුදායක් ප්‍රමතකරණය කරන්න වෙන database එක normalize කරන්න වෙන හේතු තියෙනවා. ප්‍රධාන වශයෙන්ම අපි බලන්නේ data redundancy. එකම දත්තය නැවත නැවත සටහන් වීම අවම කරන්න. අපි දත්ත සමතිරික්තතාවය කියන්නේ ඒකට. එතකොට database එකක් normalize කරන එකේ ප්‍රධානම අරමුණ විදිහට අපි සලකන්නේ මොකද්ද? දත්ත සමතිරික්තතාවය. නැත්නම් data redundancy
data redundancy කියන එක අපි මොකද්ද කරන්න ඕන? eliminate කරන්න ඕන. ඒක සම්පූර්ණ අයින් කරලා දාන්න ඕන. නැත්නම් අවම කරගන්න ඕන. මෙන්න මේකට අපි database එකක් normalize කරනවා. ඊට අමතරව අපි database එකක තියෙනවා ඔය dependencies අපි ඒකට කියනවා dependencies වලට කියනවා පරායත්තතා. වගුවක තියෙන අපි අයින් කරන්න ඕන තව දෙයක් තමයි dependency. අපි සිංහලෙන් කියනවා පරායත්තතා. මෙන්න මේවා අයින් කරන්නත් ඕන. සමතිරික්තතාවය අවම කරන්න ඕන. ඊට පස්සේ මේ මොනවාද මම කිව්වේ මේ පරායත්තතා ඉවත් කරගන්න ඕන. dependencies අයින් කරන්න ඕන. එහෙම වුණාම දත්ත සමුදායක් අපිට කියන්න පුළුවන් මේක ප්‍රමතකරණය වෙලා තියෙන කියලා. ඉතින් මේ ප්‍රමතකරණයේදී අපි අඳුරගන්න අප්‍රමතතා තියෙනවා. ඒ කියන්නේ ප්‍රමතකරණය නොවෙන්න බලපාන හේතු සාධක තියෙනවා. මේ සාධක කීපයක් ගැන අපි සරල උදාහරණයක් අරගෙන කතා කරමු. දැන් අපි බැලුවොත් අපි මොකක් හරි උදාහරණ වගුවක් ගමු. හරි උදාහරණ වගුවක් අරගෙන අපි මේක පැහැදිලි කරගන්න උත්සාහ කරමුකෝ. මෙංගාව තියෙනවා අපි හිතමුකෝ ළමයි මොනවා හරි විෂය ධාරාවක් තෝරගත්තු කැම්පස් එකක වගුවක් අපි නිර්මාණය කරන්න යනවා. එතකොට මම ස්ටුඩන්ට් නම්බර් එක ස්ටුඩන්ට් නේම් එක ඊට පස්සේ එයාගේ බ්‍රාන්ච් එක එයා කරන්නේ මොන අපි කියන්නේ සෙක්ෂන් වල එක ළමයි ඉන්නේ කම්පියුටර් ඉංජිනේරින් සොෆ්ට්වෙයාර් ඉංජිනේරින් හાર્ඩ්වෙයාර් ගේම. ඒතර ඒක තමයි බ්‍රාන්ච් එක. ඊට පස්සේ මම ආයෙ ගන්නම්කෝ head of branch කෙටියෙන් ලිව්වනම් HOD කියලානේ අපි යාට කියන්නේ. head of department HOD නේ කියන්නේ සාමාන්‍යයෙන් එයාට. ඊට පස්සේ ටෙලිෆෝන් නම්බර් එකක් ගමුකෝ අපි මෙතනට. ඒතර ගොඩක් අපිට මේ සමතිරික්තතාවයේ සිද්ධ වෙන හැටි බලන්න පුළුවන්. දැන් මං ගාව ඉන්නවා ළමයි සෙට් එකක්. පිළිවෙලට ගත්තොත් 401 402 403 404 ළමයි ඉන්නවා. අපි හිතමුකෝ එක්කෙනෙක් ABC අනික් එක්කෙනා BBC අනික් එක්කෙනා CBC අනික් එක්කෙනා DBC ළමයි 4 දෙනෙක්. මේ 4 දෙනාම අපි හිතමු ඉන්නේ කම්පියුටර් සොෆ්ට්වෙයාර් ඉංජිනේරින් ඩිපාර්ට්මන්ට් එකේ. මෙයත් කම්පියුටර් සොෆ්ට්වෙයාර් ඉංජිනේරින් CSE. මෙයත් CSE. මෙයත් CSE. දැන් head of department HOD කවුද? HOD අපි හිතමුකෝ Mr. X කියලා. එහෙනම් මේකෙත් ඉතින් එයාමනේ එකම ඩිපාර්ට්මන්ට් එක නෙමේ. ටෙලිෆෝන් නම්බර් එක එකමනේ ඉතින් ඒ ඩිපාර්ට්මන්ට් එකේ. දැන් ළමයි ඔන්න ඩිපාර්ට්මන්ට් වල නැත්තම් ඒගොල්ලෝ තෝරගෙන තියෙන කෝසර්ස් ගැන පෙන්වන වගුවමේ. මම මේ ටෙලිෆෝන් නම්බර් එක ඩිපාර්ට්මන්ට් ටෙලිෆෝන් කියලා දාන්න නැත්තම් ළමයින්ගේ ටෙලිෆෝන් නම්බර් එක කියලා ඔයගොල්ලෝ වැරදියට හිතාගන්නීනේ. මම මේකට DPT ටෙලිෆෝන් කියලා දාන්න. ඩිපාර්ට්මන්ට් ටෙලිෆෝන්. දැන් මේ වගුව දිහා බැලුවහම මේ වගුව හරියට ප්‍රමතකරණය වෙලා නැහැ
කියන එක අපිට එකපාරම කියන්න පුළුවන්. හේතුව තමයි ශිෂ්‍ය අංක ටිකයි ශිෂ්‍යයන්ගේ නන් ටිකයි ඇරෙන්න. ඒ ටික ඉතින් කොහොමත් වෙනස් වෙන්න එපා. අනික් සේරම දත්ත නැවත ලියවෙන්න පටන් අරන් තියෙනවා වගුවක් ඇතුලේ. දැන් අපිට මොනම හරි දෙයක් සම්බන්ධයෙන් වෙනස්කමක් කරන්න ඕන නම් උදාහරණයක් විදිහට මම නිකන් කියන්නම් CSC ඩිපාර්ට්මන්ට් එකේ ටෙලිෆෝන් නම්බර් එක වෙනස් කරනවා. දැන් හැම තැනම මේ ටෙලිෆෝන් නම්බර් එක ලියවිලා තියෙන තැන් බල බල අපිට මොකද කරන්න වෙන්නේ? අප්ඩේට් කරන්න වෙනවා. ඉතින් ලෙඩක් ඒක. මිස්ටර් X අයින් වෙලා යනවා හෙඩ් ඔෆ් ඩිපාර්ට්මන්ට් එකෙන්. X වෙනුවට දැන් Z එනවා. ඉතින් අප්ඩේට් කරන්න වෙනවා. කරදරයි ඒවා. ඉතින් ඒක තමයි ප්‍රමතකරණය වෙලා නැත්තම් තියෙන ගැටලුව. දැන් පේනවනේ පැහැදිලිම ගැටලුවක් අපිට තියෙනවා. රයිට්. දැන් මේ දත්ත සමතුලිතතාවය වෙන අවස්ථා ප්‍රධාන වශයෙන් කීපයක් තියෙනවා කියලා මම කිව්වනේ. දැන් නෝමලි, ඇනෝමල් වෙන ඒවා. අප්‍රමතතාවය. එකක් තමයි දත්ත ඇතුළත් කිරීමේදී වෙන අප්‍රමතතා. අපි ඒවට කියනවා ඉන්සර්ෂන් ඇනෝමලි. ඉන්සර්ෂන් ඇනෝමලි කියලා කියනවා. දත්ත ඇතුළත් කිරීමේ අප්‍රමතතා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් කම්පියුටර් සයන්ස් කරන තව ළමයි 100ක් මම මේ වගුවට දැම්මත් අංකෙයි නමයි වෙනස් වෙයි. හැබැයි මේවා වෙනස් නොවී තියෙනවනේ දිගටම. ඒ කියන්නේ මම පරිගණක මෘදුකාංග ඉංජිනේරු කියන විෂයට ළමයිව ඇතුළත් කරනකොට මේ වගුවට ඒ දත්ත ඇතුළත් කිරීම හින්දා ප්‍රමතකරණය නොවිච්ච දේවල් අපිට දකින්න හම්බ වෙනවා. දත්ත ඇතුළත් කරනකොට ප්‍රමතකරණය නොවෙන ඒවට තමයි අපි කියන්නේ ඉන්සර්ෂන් ඇනෝමලි කියලා. එහෙම නැත්නම් ඇතුළත් කිරීමේ අප්‍රමතතා කියලා කියනවා. දත්ත ඇතුළත් කරද්දී එකම දත්තය නැවත නැවත ලියවුණා වගේම ආයෙත් ඔය ගැටලුව එන්න පුළුවන් අවස්ථාවක් තමයි දත්ත යාවත් කාලීන කරද්දී ඇති වෙන්න පුළුවන් අප්‍රමතතා. අපි ඒවට කියනවා අප්ඩේෂන් ඇනෝමලි. දත්ත යාවත් කිරීමේදී වෙන්න පුළුවන් අප්‍රමතතා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් HOD X වෙනුවට Y මාරු වෙනවා. CSC එකේ ඉන්න HOD හිටියේ Mr. X. Mr. X වෙන ඩිපාර්ට්මන්ට් එකකට ගිහිල්ලා CSC එකට එනවා Mr. Y කියලා එක්කෙනෙක්. දැන් ඒකේ අලුත් එක්කෙනා Y. දැන් මම මොකද කරන්න ඕන? මම මේ CSC ගැන ලියවිලා තියෙන හැම රෙකෝඩ් එකක්ම හොයලා ඒකේ මේ X කියන එක්කෙනා වෙනුවට Y අප්ඩේට් කරන්න ඕන. ඉතින් මට කොච්චරක් ඕක කරන්න වෙයිද? අන්න අප්‍රමතතාවයක්. ඒක හරි අමාරු වැඩක් කරන්න. එකක් අප්ඩේට් කරා නම් අවුලක් නැහැ. එකක් අපිට අප්ඩේට් කරගන්න තිබ්බනම් ලොකු කේස් එකක් නැහැනේ. ටක් ගාලා අප්ඩේට් කරා ඉවරයි එතනින්. එහෙමනේ වෙන්න ඕන හරිනම්. X වෙනුවට Y ආවා ඉතින් ඉවරයිනේ. දැන් මේ y හැම තැනකටම දාගෙන යන්න ගියාම ඔන්න අපි කියනවා ඒකට යාවත් කාලීන කිරීමේ අප්‍රමතතා අප්ඩේෂන් ඇනෝමලි කියලා. ඒ වගේම තමයි තවත් ඇනෝමල් එකක් වෙන්න පුළුවන් වෙලාවක් තියෙනවා. ඒ තමයි දත්ත මකද්දී දත්ත සහ මුලින්ම මකද්දී ඩිලීෂන් ඇනෝමලි වෙනවා. ඒ කියන්නේ දත්ත ඉවත් කිරීමේ අප්‍රමතතාවයන් සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට අපි හිතමු මේ වගුවේම 405 කියන ළමයා EBC කියලා ඒ ළමයා එයා කරන්නේ නෙට්වර්ක් ඉංජිනියරින් කියලා හිතන්නකෝ. ඊට පස්සේ ඒක ඉගැන්නුවේ මිස්ටර් ඉසඩ් කියලා හිතන්නකෝ. ෆෝන් නම්බර් එකකුත් තියෙනවා. දැන් මේ ළමයා මේ ඇකඩමි එකෙන් අයින් වෙලා යනවා.
යද්දි මං ওই ළමයාගේ තොරතුරු මකලා දාන්න එපා. එයාගේ ඉන්ඩෙක්ස් නම්බර් එකයි 9යි ඒ රූලම මකනවා ඉතින් එතකොට. සාමාන්‍යයෙන් පේලියක්ම මකනවනේ මොකද්ද? ඔව් මකලා දානවා. දැන් ওই වගුවේ කොහෙවත් තැනක නෙට්වර්ක් ඉංජිනියරින් බ්‍රාන්ච් එක ගැන සටහන් නැහැ. එක ළමයා ඉඳලා තියෙන නෙට්වර්ක් කරන්න අපි එහෙම හිතමු. දැන් ඒ අදාළ බ්‍රාන්ච් එකේ තොරතුරුත් මැකුණානේ. ළමයා ගියාම බ්‍රාන්ච් එකත් වහලා දානවා වගේ සිද්ධියක් වුණා නේද එතකොට? එහෙම වෙන්න බෑ. ඒ කියන්නේ ඩිලීට් කරද්දී ඔන්න දෝෂ ඇති වෙනවා ප්‍රමිතිකරණයක් නැති වුණාම වගුවක. ඌවත් අපි වළක්ව ගන්න ඕන. ඌවත් නවතින විදිහට තමයි දත්ත සමුදාය ප්‍රමතකරණය කරන්න ඕන. අර අපි කලින් කතා කරපු පරායත්තතා කියන જાතිය ඉවත් කරාම ඩිපෙන්ඩන්සි සයින් කරාම ඔය දෝෂ එකක්වත් ඇති වෙන්නේ නැහැ. තේරුණා නේද? එහෙනම් දත්ත ඉවත් කර දැන් උදාහරණයක් විදිහට මේකෙම හිතන්නකෝ. මිස්ටර් X දැන් කලින් අපි කිව්වේ CSC ඩිපාර්ට්මන්ට් එකේ මිස්ටර් X කියන එක්කෙනා Y විදිහට මාරු වෙනවා. ඒකට අප්ඩේට් කරන්න තියෙන්නේ හොය හොය. දැන් ඩිපාර්ට්මන්ට් එක අර මං කිව්වේ ළමයි අයින් කරනවා අපි. ළමයා කෝස් එක ඉවරනම අයින් වෙනවා. අයින් වෙනකොට මම ළමයාගේ රෙකෝඩ් එක මොකද කරන්නේ මකනවා. මැකුවාම දැන් ළමයා විතරක් නෑ දැන් ළමයා අයින් වුණා නම් ළමයා ගැන මැකෙන්න ඕන. නෑ ඉතින් මට මේවත් මකන්න වෙනවනේ මොකද නැත්තම් රෙකෝඩ් එකක් නෑ. බාගෙට තියන්න බෑනේ. මට පුළුවන් ද ශිෂ්‍යාංකෙත් නෑ ළමයාත් නෑ කියලා පොඩි ඉරි කෑලි දෙකක් ගහලා අනිත් එක විතරක් දාලා තියන්න මෙතනට. එහෙම දාලා තියන්න පුළුවන්. එහෙම දාන එක තේරුමක් නෑ. ඉතින් දත්ත ඉවත් කරද්දිත් දෝෂ එනවා මේ වගේ වගුවක. ප්‍රමතකරණය වෙලා නැති වගුවක දත්ත ඉවත් කිරීමේ දෝෂ ඇති වෙනවා. අපි ඒවට කියන්නේ ඩිලීෂන් ඇනොමලි. ඉතින් එතකොට අපි ප්‍රධාන වශයෙන් බලන්න තියෙන්නේ දැන් මේ විදිහට අප්‍රමතතා සිද්ධ වෙනකොට, ඒ කියන්නේ ඇනෝමලි වෙනකොට ඒව නවත්තගෙන අපි නෝමල් ඩේටාබේස් එකක් හදාගන්නේ කොහොමද? එතකොට ප්‍රමතකරණය කරන්නේ කොහොමද? නෝමලයිස් කරන්නේ කොහොමද කියන එක තමයි අපි කතා කරන්න යන්නේ. දැන් ඇත්තට මේ ප්‍රමතකරණය කරන්න පාවිච්චි කරන විවිධ සම්මත නීති රීති තියෙනවා, රූල්ස් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් මේ ප්‍රමතකරණය පාවිච්චි කරන නීති අතර ප්‍රධාන තැනක් ගන්නවා. අපි මේ නීති ටික ගැන හඳුන්වන්නේ අපි කියනවා ෆස්ට් නෝමල් ෆෝම්. ෆස්ට් නෝමල් ෆෝම් පළමු මට්ටමේ ප්‍රමතකරණය. ඊළඟට සෙකන්ඩ් නෝමල් ෆෝම්. ඊළඟට තර්ඩ් නෝමල් ෆෝම්. ඊට පස්සේ තව නෝමල් ෆෝම් එකක් තියෙනවා. ඒතර පළමු මට්ටම, දෙවන මට්ටම, තෙවන මට්ටම සහ හතරවෙනියට කියනවා නෝමල් ෆෝම් එකක් ගැන. ඒකෙදි කියන්නේ බෝයිස් කොඩ් නෝමල් ෆෝම් කියලා. මේවට කෙටියෙන් NF කියන වචනේ පාවිච්චි කරනවා. කොඩ්ගේ ප්‍රමතකරණය බෝයිස් කොඩ් කියන පුද්ගලයා ඔය සම්බන්ධක දත්ත සමුදාය සම්බන්ධයෙන් නිර්මිතයන් ඉදිරිපත් කරව පුද්ගලයෙක් කොඩ් කියන එක්කෙනා. එතකොට මේ කොඩ් කියන එක්කෙනාගේ කොඩ් රූල්ස් කියලා නීති පද්ධතියක් තියෙනවා. එතකොට ඒව යටතේ ප්‍රමතකරණය කරන්නේ කොහොමද කියන එක එතනදි කතා කරනවා BCNF. සහ පස්වෙනියට අපි කතා කරනවා ෆෝර්ත් නෝමල් ෆෝම් නැත්නම් හතරවන මට්ටමේ ප්‍රමතකරණය. පළමු මට්ටමේ, දෙවන මට්ටමේ, තෙවන මට්ටමේ ඊට පස්සේ කොඩ් ප්‍රමතකරණය ඊට පස්සේ සිව්වන මට්ටමේ. කෙටියෙන් කියන්නේ මේවට 1NF first normal form, second normal form, second NF, third NF මේකට BCNF නේ කිව්වේ boys code normal form මේක fourth NF. මේ ප්‍රමතකරණය කරන්න අපි පාවිච්චි කරන උපක්‍රම ටික තමයි මේ.
දැන් අර කලින් අපි උදාහරණ වගුවක් ගත්තානේ. එතකොට ඒ වගුවේ දෝෂ තිබ්බා. අපි ඒවා ඔය පළවන, දෙවන, තුන්වන, හතරවන, පස්වන ඔය ක්‍රම පහ පාවිච්චි කරලා ප්‍රමතකරණය කරගෙන යනවා. ඉතින් වගුවක් ප්‍රමතකරණය කරද්දී සමහර වෙලාවට පළවෙනි ප්‍රමතකරණය කරාම ප්‍රමතකරණය වෙලා ඉවර වෙන්න පුළුවන්. එතනින් එහාට යන්න ඕනේ නැහැ. පළවෙනි එක කරලා වගුව දිහා බලනකොට තව දෝෂ තිබ්බොත් දෙවෙනි එකට යනවා. එහෙමයි කරන්නේ. දෙවෙනි එක කරලා තව දෝෂ තිබ්බොත් තුන්වෙනි එකට යනවා. ඉතින් තුන්වෙනි එකට එනකොට සාමාන්‍යයෙන් ඕනම වගුවක් normalize වෙලා ඉවර වෙනවා. එහෙම නැත්නම් හතර පහත් පාවිච්චි කරන්න පුළුවන්. සමහර වගු අපිට හම්බ වෙනකොටම තියෙන්නේ ප්‍රමතකරණ මට්ටමක් පහු කරලා. ඒ කියන්නේ පළවෙනි ප්‍රමතකරණය කරපු වගු ඔයාට හම්බ වෙන්න පුළුවන්. දෙවෙනි ප්‍රමතකරණය කරපු වගු හම්බ වෙන්න පුළුවන් ඔයාට. එතකොට දෝෂ තියනවද බලලා තුන්වෙනි ප්‍රමතකරණය කරලා දාන්න ඕන. ඉතින් ඔයාට අඳුර ගන්න පුළුවන් වෙන්න ඕන වගුවක දැන් තියෙන මට්ටම. විභාගයට වගුවක් දීලා අහන්නේ මේක මොන මට්ටමේ ප්‍රමතකරණයකද තියෙන්නේ. මේක මොන මට්ටමට එනකම් කරලාද? මේ වගුව ඊළඟට කරන්න පුළුවන් මොන ප්‍රමතකරණයටද? කොහොම තමයි ප්‍රශ්න අහන්නේ. ඒ කියන්නේ වගුවට මොකක් හරි normalization එකක් apply කරලාද කියන එක ඔයාට තේරෙන්න ඕන. ඉතින් මේ normalization ගැන ඉගෙන ගන්න නම් අපි ඉගෙන ගත යුතු විශේෂම දේවල් කීපයක් තියෙනවා. ඒ තමයි දැන් මේ කතා කරන්නේ අපි වගුවක් ගැනනේ normalize කරන්න. එතකොට normalization වලදී අපි කතා කරන්නේ සමස්ත දත්ත සමුදායම ගැන නෙමෙයි එකපාර. අපි කතා කරන්නේ එක වගුවක් දත්ත සමුදාය. ඒතර ඒ වගුව ප්‍රමිතකරණයෙන් තියනවාද කියන එකනේ අපි බලන්නේ. වගුවක අත්‍යවශ්‍ය ලක්ෂණයක් වෙන යතුරු ශේෂ්ත්‍ර ගැන අපිට කතා කරන්න වෙනවා මේකෙදි. අපි key field කියලා කියන්නේ. මේකට කියනවා යතුරු ශේෂ්ත්‍ර. එතන මේ යතුරු ශේෂ්ත්‍ර ටික ගැන ඉගෙන ගන්න නැතුව අපිට වගුවක් කොයිම වෙලාවකවත් normalize කරන්න බෑ. අපි දැනට දන්නවා අර යටින් ඉරක් ගහපු જાතියේ ඒවා මතකයිද ඔයාට? අපි ER සටහනක් අඳිනකොට යටින් ඉරක් ගැහුවානේ key attribute වලට. තේරුණා නේද? ඒවා තමයි ඔය යතුරු විදියට අපිට අඳුර ගන්න වෙන්නේ. ඉතින් ඒක යතුරු වර්ගයක්, තව යතුරු තියෙනවා. ඉතින් මේකෙදි අපි කතා කරන්න ඕන යතුරු වර්ග කීපයක්ම තියෙනවා. විශේෂයෙන්ම අපි කතා කරන්න ඕනේ යතුරක් තමයි ප්‍රාථමික යතුර, primary key. ඊළඟට අපි කතා කරන්න ඕනේ යතුරක් තමයි ආගන්තුක යතුර, foreign key. ඊළඟට අපි කතා කරන්න ඕන තව යතුරක් තමයි සංයුක්ත යතුර, composite key. ඊළඟට අපි කතා කරන තව යතුරක් තමයි විකල්ප යතුර, alternate key. ඊළඟට අපි කතා කරන තව යතුරක් තමයි සුපිරි යතුර, super key. ඊළඟට අපි කතා කරන තව යතුරක් තමයි දාතම යතුර කියලා කියනවා, candidate key. දාතම යතුර. ඔන්න ඔය යතුරු ගැන නිවැරදි අවබෝධයක් ගත්තොත් තමයි අපිට දත්ත සමුදාය ප්‍රමතකරණය කරන්න වෙන්නේ. වගුවක ඕවා අපිට අඳුර ගන්න පුළුවන් වෙනවා. දැන් මේ යතුරු ටික ගැන කතා කරද්දී අපිට ප්‍රධාන වශයෙන් කතා කරන්න තියෙන යතුර තමයි ප්‍රාථමික යතුර. ඉතින් අපි ඒක ගැන ඉස්සෙල්ලාම කතා කරමු. මොකද්ද මේ ප්‍රාථමික යතුරක් කියලා කියන්නේ? උදාහරණ පොඩි වගුව ගානේ අරගෙන තමයි අපිට මේ යතුරු ගැන කියන්න වෙන්නේ. මේ යතුරු වලිනුත් ප්‍රශ්න අහනවා ඔයගොල්ලන්ට. ප්‍රාථමික යතුරක් සාමාන්‍යයෙන් වගුවක තියෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ප්‍රාථමික යතුරක් කියන එක වගුවක තියෙන්නම ඕන කියලා කොහෙවත් නීතියක් නැහැ. ප්‍රාථමික යතුරු නැති වගුව ඕන තරම් තියෙනවා. වගුවක ප්‍රාථමික යතුරු තියෙනවා නම් තියෙන්න පුළුවන් එකයි. ඊට වඩා තියෙන්නත් බෑ. දැන් ඔය ඉස්සරහට කතා කරන අපේ වෙන යතුරු වර්ග තියෙන්න පුළුවන් ගොඩක්. හැබැයි ප්‍රාථමික යතුරු one and only one කියන concept එකෙන් තමයි තියෙන්නේ. එකම තමයි. නැති වෙන්න පුළුවන් හැබැයි.
ප්‍රාථමික යතුරක් පාවිච්චි කරලා අපිට පුළුවන් ඒ රෙකෝඩය අනන්‍යවම අඳුනගන්න. බලන්න උදාහරණයක් අර ශිෂ්‍ය වගුවම ගමුකෝ අපි. අපි ශිෂ්‍ය වගුව පොඩ්ඩක් මොඩිෆයි කරගමු. So the student number, name, course එක එහෙමනේ එන්නේ. දැන් ශිෂ්‍යාංකය 1001 නිමල් කෝස් එක කම්පියුටර් සොෆ්ට්වෙයාර් ඉංජිනේරින්. 1002 කමල් එයත් CSE ම තමයි කරන්නේ. 1003 අරුණි එයා නෙට්වර්ක් ඉංජිනේරින් කරන කෙනෙක්. 1004 නිමල් කියලාම කෙනෙක්. එයා කරන්නේ කම්පියුටර් සයන්ස්. එයා කරන්නේ අපි ගමුකෝ වෙන එකක්. එයා කරන්නේ සයිබර් සිකියුරිටි. දැන් එකම නම නැවත නැවත ලියවෙන්න තියෙන අවස්ථාව තියෙනවා වගුවක. මොකද එකම නම තියෙන පුද්ගලයෝ දෙන්නෙක් ඉන්න පුළුවන් අනිවාර්යෙන්. ඊට වැඩියෙන් ඉන්නත් පුළුවන්. එකම පාඨමාලාව නැවත නැවත ලියවීමේ අවස්ථාවකුත් තියෙනවා. හැබැයි එකම ශිෂ්‍යාංකය ආයෙ මේ වගුවේ ලියවෙන්න බෑනේ. ඔන්න ඔය වගේ ශේෂ්ත්‍රයකට අපිට කියන්න පුළුවන් මොකක් කියලාද? ප්‍රාථමික යතුරු ශේෂ්ත්‍රයක් කියලා. තව මං උදාහරණයක් ගන්නවා. ශිෂ්‍ය වගුවක් තියෙනවා. student ID, name, class, telephone, NIC කියලා තියෙනවා. එක්දාස් එක නිමල් 12B බිඳුවයි තුනයි තුනයි මෙහෙම නම්බර එකක් NIC එකක් තියෙනවා. 1002 කමල් එයත් 12B පන්තියමයි. ටෙලිෆෝන් නම්බර් එක 077 එක NIC එක තියෙනවා. 1003 එයත් නිමල් කෙනෙක්. එයා ඉන්නේ 12D පන්තියේ. එයාට ටෙලිෆෝන් නම්බර් එකක් තියෙනවා වෙන එකක්. NIC තියෙනවා. තව එක්කෙනෙක් ගමු. 1004 කියන සුනිල්. එයාත් ඉන්නේ 12D පන්තියමයි. එයා අර නිමල්ගේ ටෙලිෆෝන් නම්බර් එකම තමයි පාවිච්චි කරන්නේ. දෙන්නම එක ගෙදර ඉඳලා එන්නේ. අයියේ මල්ලි කියලා හිතමුකෝ. ඒ නම්බර එකමනේ දෙන්නේ. ID එක දානවා. දැන් ඔයාට මේ වගුව දිහා බැලුවාම නම නැවත නැවත ලියවුණ හින්දා නම අපේ වැඩේට ගන්න බෑ ප්‍රාථමික යතුරක් විදියට. පන්තිය නැවත නැවත ලියවිලා තියෙන හින්දා පන්තිය අපිට ගන්න බෑ ප්‍රාථමික යතුරක් විදියට. එකම ටෙලිෆෝන් නම්බරෙත් දෙපාර ලියවෙන්න පුළුවන් හින්දා ඒක ගන්නත් බෑ ප්‍රාථමික යතුරට. හැබැයි මේ ශිෂ්‍යාංකය කියන එක හැම ළමයෙකුටම අනන්‍යව හම්බ වෙලා තියෙන අංකයක්. NIC එකත් එහෙමයි නේද? NIC එකත් හැම ළමයටම අනන්‍යව තියෙන එකක්. දැන් තීරණය කරන්න වඩාත් සුදුසු ප්‍රාථමික යතුරට ওই දෙකෙන් කෝකද? ඇයි මං කිව්වා ප්‍රාථමික යතුරු තියෙන්න පුළුවන් වගුවක එකක් විතරයි. හරි මම නිමල් කියන කෙනාට අඬ ගැහුවොත් නිමල්ලා දෙන්නෙක් එනවා. හැබැයි 1001 නිමල්ට අඬ ගැහුවොත් දැන් වෙන නිමල් කෙනෙක් නෑ. 1001 කියන්නේ අනන්‍යයි. අන්න ශිෂ්‍යාංකය අපිට අනන්‍යව අඳුර ගන්න පුළුවන්. එහෙනම්
ඔන්න ඔහොම අනන්‍ය වඳුර ගන්න ක්ෂේත්‍ර වලට තමයි අපි කියන්නේ ප්‍රාථමික අතුරු ක්ෂේත්‍ර ප්‍රයිමරි කී ෆීල්ඩ් එක කියලා. ප්‍රාථමික අතුරට පස්සේ දැන් අපි වගුවක සැලකිලිමත් වෙන්න ඕන ප්‍රාථමික අතුරක මේ අර මම කලින් කිව්ව එකයි මේ මෙතන මේ උදාහරණයේදී අපි ගන්නේ ශිෂ්‍යාංකයද හැඳුනුම්පත් අංකයද කියන එක තීරණය කරන්නේ මේ වගුවේ ස්වභාවය අනුව. ශිෂ්‍ය වගුවට හැඳුනුම්පත් අංකයට වඩා තව ශිෂ්‍යාංකය කියන එකනේ වඩාත් ගැලපෙන්නේ. ඒ හින්දා අපිට එහෙම ශිෂ්‍යාංකය තෝරගත්තට වරදක් නැහැ. ඉතින් ප්‍රාථමික අතුර එහෙමයි. ඊළඟට මේ ප්‍රාථමික යතුර එක්කම තව වැදගත් වෙන යතුරක් තමයි දෙවැනි එක ආගන්තුක යතුර නැත්නම් අපි කියනවා ඒකට ෆොරින් කී කියලා. දෙවැනි යතුරු වර්ගය අපිට කතා කරන්න තියෙන. ආගන්තුක යතුර. දැන් මොකද්ද මේ ආගන්තුක යතුරක් කියන්නේ? ආගන්තුක යතුරක් පාවිච්චි කරන්නේ වගු දෙකක් අතර සම්බන්ධතාවයක් ගොඩනගන්න. ඔන්න දැන් වගු දෙකක් එකතු වෙනකොට තමයි ආගන්තුක යතුරු වැදගත්කම එන්නේ. තනි වගුවකට ආගන්තුක යතුරක් කිසිම ප්‍රයෝජනයක්. උදාහරණයක් ගමු අපි. ශිෂ්‍ය වගුව. අපි ගමුකෝ ස්ටුඩන්ට් ටේබල් එක. අපි කලින් ඇන්දානේ. එතකොට ඒකේ ස්ටුඩන්ට් ID එක, නේම් එක, ක්ලාස් එක තිබ්බා කියලා හිතන්නකෝ. 1001, 1002, 1003, 1004 විදිහට ළමයින්ගේ ශිෂ්‍යාංක ටික ඊට පස්සේ නන් ටික නිමල්, කමල්, සුනිල්, අරුණ එහෙම තියෙනවා. පන්තිත් තියෙනවා ඒගොල්ලොන්ගේ 12B, 12C, 12D, 12E එහෙම තියෙනවා. දැන් මේ වගුවේ අපිට අඳුර ගන්න පුළුවන් පැහැදිලිවම මෙන්න මේ ක්ෂේත්‍රය තමයි මොකද්ද? ප්‍රාථමික යතුර. අපි ඉස්සෙල්ලාම ආගන්තුක යතුර ගැන කතා කරන්න ඉස්සෙල්ලා මේ ප්‍රාථමික යතුර අඳුර ගන්න වෙනවා. ඊළඟට මම මෙහෙම වගුවක් හදනවා. මොකද්ද ඒ වගුව? ලකුණු වගුව. මාක් ටේබල් එක. එතකොට මෙන්න මේ ළමයා ස්ටුඩන්ට් ID එක මෙන්න මේ සබ්ජෙක්ට් එකට සබ්ජෙක්ට් එක ගත්තු ලකුණු. මම හිතන්නේ. එතකොට 1001 කියන ළමයා S.1 කියන විෂයට විෂය මොකක්ද කියලා අපි මෙතනදී වැදගත් නැහැ. S.1 කියන විෂයට ලකුණු 78ක් අරගෙන තියෙනවා. 1001 කියන ළමයාම S.3 කියන විෂයට 62යි. 1001 කියන ළමයාම S.4ට 78යි. ඊළඟට 1002 කියන ළමයා S.1ට 84යි. ඔහොම යනවා. දැන් මේ වගුවේ මේ මම මේ නිර්මාණය කරපු වගුවේ ප්‍රාථමික යතුරු තියනවද? බලන්න තියනවද කියලා ප්‍රාථමික යතුරු. ස්ටුඩන්ට් ID එක ප්‍රාථමික යතුරක් කරන්න බෑ. මොකද එකම දේ ආයෙ සටහන් වෙලා තියෙනවා. අර ප්‍රාථමික යතුරක් සම්බන්ධයෙන් මම තව කියන්න කාරණා දෙකක් බැරි වුණා. ප්‍රාථමික යතුරක තියෙන විශේෂම ලක්ෂණයක් තමයි එකම දත්තය නැවත සටහන් වෙන්න බෑ ප්‍රාථමික යතුරු ක්ෂේත්‍රයක. එකම දත්තය නැවත සටහන් විය නොහැක. ඒ කියන්නේ cannot duplication. ලේසි එහෙම ලිව්වනම්. හරි එකම දත්තය නැවත සටහන් වෙන්න බෑ ප්‍රාථමික යතුරක. cannot duplication. ඒ වගේම හිස්ව තියන්නත් බෑ. cannot contain null. හිස් අගයන් තියෙන්න බෑ. දැන් ඒ සංකල්පය මෙතනදි ගිහිල්ලා මාක්ස් වගුවේ. ලකුණු වගුවේ ඒක නැහැ. ස්ටුඩන්ට් ID එක 1001 එක ආයෙ ලියවිලා එහෙනම් ඒක මේ වැඩේට ගන්නත් බෑ.
සබ්ජෙක්ට් එකෙත් එහෙම නෙමෙයි. මේකයි ආයෙ ලියවිලා. ඒක ප්‍රයිමරි කී වෙන්නෙත් නැහැ. ලකුණුත් ඉතින් එකම ලකුණ ආයෙ තියෙන්න පුළුවන් නේ. ඒවා ප්‍රයිමරි කී නැහැ. හැබැයි මෙන්න මේ ලකුණු වගුවේ තියෙන ස්ටුඩන්ට් ID කියන ක්ෂේත්‍රය උදව් වෙනව නේද? මේ ශේෂ්ත්‍රයේ තියෙන මේ 1001 කියන අගය උදව් වෙනව නේද? 1001 කියන්නේ කවුද කියලා හොයාගන්න. ඇයි මේ ශේෂ්ත්‍රය සම්බන්ධයි මේ ශේෂ්ත්‍රයත් එක්ක. සම්බන්ධයිනේ. එතකොට මේකේ එක ළමයෙක් ගත්තු ලකුණු තමයි මේකේ තියෙන්නේ. 1001 ලකුණු 78ක් අරන් තියෙන 1001 කියන්නේ කවුද කියලා බලන්න ඕන නම් මට මේ 1001 හොයාගන්න වෙනවා මේකෙන්. එතකොට මම දන්නවා මේ නිමල් තමයි ලකුණු 78 අරන් තියෙන්නේ කියලා. එතකොට මෙන්න මේ සම්බන්ධතාවයේ ගොඩනගද්දී මේ සම්බන්ධතාවයට භාජනය වෙන මෙන්න මේ යතුරට තමයි අපි කියන්නේ ආගන්තුක යතුර කියලා. එතකොට එක වගුවක ආගන්තුක යතුරක් අනික් වගුවේ ප්‍රාථමික යතුරකට සම්බන්ධ වෙලා වගු දෙක අතර සම්බන්ධතාවයක් ගොඩනැගෙනවා. එහෙනම් ආගන්තුක යතුරේ ප්‍රධාන අරමුණ තමයි වගු අතර සම්බන්ධතාවය ගොඩනැගීම. අපි තවත් යතුරක් ගැන කතා කරොත් අපි ඒකට කියනවා සංයුක්ත යතුර කියලා. අපිට ඒකට කියන්න පුළුවන් ඉංග්‍රීසියෙන් කොම්පොසයිට් කී එක කියලා සංයුක්ත යතුර. මොකද මේ සංයුක්ත යතුර කියලා කියන්නේ? දැන් මෙතන ස්ටුඩන්ට් වගුව තියෙනවා, මෙතන ලකුණු වගුව තියෙනවා. තව මම මේකට ලකුණක් මේ වගුවක් එකතු කරගන්න යනවා. විෂය වගුව, සබ්ජෙක්ට් කියලා වගුව. ඒකත් මම එකතු කරගෙනම වැඩේ ඉස්සරහට ගෙනියන්නම්. සබ්ජෙක්ට් ID එක තියෙනවා මෙතනට. එතකොට සබ්ජෙක්ට් එකට නේම් එක තියෙනවා. එතකොට මේ වගුව තව ටිකක් අපිට පැහැදිලි වෙනවා. S.1 S.2 S.3 ඔහොම ඇති මේකේ. S.4 ඔහොම ඇති. maths English සිංහල මොනවා හරි ඇති. දැන් මේක තව ටිකක් තහවුරුත් වුණානේ. දැන් මේකෙත් ගත්තොත් සබ්ජෙක්ට් ID එක ප්‍රාථමික යතුරක්. දැන් අපිට මේක ප්‍රාථමික යතුරක් විදිහට අඳුර ගන්න පුළුවන්. කියන ප්‍රයිමරි කී එක කියලා. මේකත් ප්‍රාථමික යතුරක් විදිහට අඳුර ගන්න පුළුවන්. මේකත් ප්‍රයිමරි කී එකක්. එතකොට දැන් මේකේ තියෙන ආගන්තුක යතුරුනේ. අපිට මේකත් ගන්න පුළුවන්නේ. එතකොට මේක සම්බන්ධ වෙලා තියෙනවා මේකට. එතකොට මෙයාටත් අපිට කියන්න පුළුවන් ආගන්තුක යතුරක් කියලා. ෆොරෙන් කී එක. දැන් වැඩේ තියෙන්නේ මේ වගුවට ප්‍රාථමික යතුරක් දාන්න බැයිද? ඒ කියන්නේ මේකේ දත්තයක් අනන්‍යව අඳුර ගන්න අපිට එකක් නැද්ද? අන්න ඒ වගේ අවස්ථාවක ඒ කියන්නේ ප්‍රාථමික යතුරක් නැති වගුවක දත්තයක් අනන්‍යව අඳුර ගන්න ඕන වෙනකොට අපිට රෙකෝඩ් කීපයක් උදව් කරගන්න වෙනවා. දැන් උදාහරණයක් විදිහට 1001 බලන්න හොඳට 1001 කියන ළමයා S.1 කියන විෂයට ලකුණු 78ක් ගත්තා කියන රෙකෝඩ් එක වෙන කොහේ හරි තියනවද? නෑ, වෙන කොහෙවත් නෑ. හැබැයි 1001 ගත්තු ලකුණු තව තියනවද? ඔව්, මෙතන තියෙනවා, මෙතන තියෙනවා. S.1කට ගත්තු ලකුණු මෙතන තියෙනවා, මෙතන තියෙනවා. හැබැයි 1001 S.1ට ගත්තු ලකුණු. ඒ කියන්නේ දැන් මේකෙදි ශේෂ්ත්‍ර දෙකක්ම උපයෝගී කරගත්ත මම දත්තයක් අඳුනගන්න. 1001 S.1ට ලකුණු 78යි ගත්තේ කියලා මට සහතිකවම කියන්න පුළුවන්. ආයේ කොහෙවත් යනක ඒ ගත්තු ලකුණු ගැන කියලා නැහැ.
අන්න ඒ වගේ වෙලාවක ඔය අපේ උදාහරණ විදිහට මෙන්න මේ ශේෂ්ත්‍ර දෙකම එකතු වුණාම මෙන්න මේ ශේෂ්ත්‍ර දෙකම එකතු වුණාම මෙන්න මේ හැදෙන යතුරට තමයි කියන්නේ ශේෂ්ත්‍ර දෙකක් හරි වැඩි ප්‍රමාණයක් හරි එකකට වැඩියෙන් පාවිච්චි කරලා දත්තයක් අනන්‍ය වඳුර ගන්නවා නම් ඒවට තමයි සංයුක්ත යතුර නැත්තම් කොම්පොසයිට් කියලා කියන්නේ. ප්‍රාථමික යතුරක් නැති වෙලාවක තමයි මේ වැඩේ කරන්න යන්නේ. වගුවක ප්‍රාථමික යතුරක් තියෙද්දි අපි සංයුක්ත යතුරු දාන්න යන්නේ නැහැ නේ. ඉතින් ප්‍රාථමික යතුරක් තියෙනවනේ. ප්‍රාථමික යතුරු නැති වගුවල තමයි අපිට මේව දකින්න හම්බ වෙන්නේ. ඒකින්ද ඔයා සංයුක්ත යතුරක් හොයනවා නම් හොයන්න ඕන ප්‍රාථමික යතුරක් නැති තැන්වලමයි. ප්‍රාථමික යතුරක් තියෙන තැන්වල අපිට සංයුක්ත යතුරක් හොයලා තේරුමක් නැහැ. ඇයි මට ප්‍රාථමික යතුරෙන් දත්තය අනන්‍ය වඳුර ගන්න පුළුවන් නේ. 1001 කියන ළමෙක් ආයේ නැහැ ප්‍රාථමික යතුරේ. S.1 කියලා සබ්ජෙක්ට් එකක් ආයේ නැහැ ප්‍රාථමික යතුර යටතේ. හැබැයි ප්‍රාථමික යතුරක් නැති වෙලාවක මේ ඔය මැද වගුවේ 1001 කියන ඒවා හැම තැනම තියෙනවා. S.1 හැම තැනම තියෙනවා. අන්න ඒ හින්දා අපි ශේෂ්ත්‍ර දෙකක් එකට එකතු කරගත්ත දත්තයක් අනන්‍ය වඳුර ගන්න. ශේෂ්ත්‍ර දෙකක් එකට එකතු කරලා දත්තයක් අනන්‍ය වඳුර ගන්නකොට ඒවා තමයි සංයුක්ත යතුරු. ඊළඟට අපිට තව යතුරක් ගැන කතා කරන්න පුළුවන්. ඒක තමයි ඕල්ටර්නේට් කී එක විකල්ප යතුර. මොකද්ද මේ ඕල්ටර්නේට් විකල්ප යතුරක් කියලා කියන්නේ? දැන් මේක අපිට අර කලින් මගුවක දකින්න හම්බ වෙච්ච එක. ඕල්ටර්නේට් කී එක විකල්ප යතුර. අපි හිතුවොත් මෙහෙම වගුවක් තියෙනවා ශිෂ්‍ය වගුව. ඒක තිබුණා ශිෂ්‍ය අංකය නම පන්තිය NIC 1001 නිමල් 12B NIC එක තියෙනවා මේ. නම්බර එකක් තියෙනවා මේ. ඊට පස්සේ 1002 කමල් 13C එයාගෙත් ඔහොම NIC එකක් තියෙනවා. 1003 අරුණ 12Bමයි එයාගේ NIC එකක් තියෙනවා. ඔහොම තියෙනවා කියලා හිතන්නකෝ. මේකේ අපි ප්‍රාථමික යතුර විදිහට තෝරගත්ත ශේෂ්ත්‍රය තමයි මේක. මේක ප්‍රාථමික යතුර විදිහට මම තෝරගත්තා. දැන්ට තෝරගෙන ඉවරයි. එහෙනම් මේකට අපි කියන්නේ ප්‍රාථමික යතුර. හැබැයි ඕන්නම් මේ NIC කියන එකත් ප්‍රාථමික යතුරක් කළ හැකිව තිබුණා කියන එක ඔයාලට තේරෙනවනේ. ඒ කියන්නේ මෙයාව ප්‍රාථමික යතුරක් කරන්න තිබ්බා. හැබැයි කරන්න තිබුණා. අපි අර වගුවට ගැලපෙන හින්දා ස්ටුඩන්ට් ID එක ගත්තා උනාට NIC එකත් ප්‍රාථමික යතුරක් වගේම තමයි. හැබැයි කරේ නැහනේ. ප්‍රාථමික යතුරු තියෙන්න පුළුවන් වගුවක එකයිනේ. එහෙම කරන්න පුළුවන්කම තියෙද්දිත් නොකරපු ඒවට තමයි අපි කියන්නේ ඕල්ටර්නේට් කී කියලා. විකල්ප යතුරු විකල්ප ඒවා. විකල්පයක් ඒක යතුරක් වෙනුවට. එතකොට ඒක ඕල්ටර්නේට් කී එක. ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඇති. ප්‍රාථමික යතුරක් වෙනුව ප්‍රාථමික යතුරක් පත් කරාට පස්සේ ප්‍රාථමික යතුරක් තෝරගත්තට පස්සේ ප්‍රාථමික යතුරු කළ හැකිව තිබ්බ ඒවට අපි කියනවා විකල්ප යතුරු කියලා. දැන් වගුවක ප්‍රාථමික යතුරු තියෙන්න පුළුවන් එකයි. හැබැයි විකල්ප යතුරු කීපයක්ම තව තියෙන්න පුළුවන්. ඒ ඔක්කොම විකල්ප වෙන්නේ ප්‍රාථමික යතුරු තෝරගත්තට පස්සේ. ප්‍රාථමික යතුරක් තෝරගත්තට පස්සේ ඉතුරු වෙන ඒවා තමයි විකල්ප යතුරු. හැබැයි ඒවත් ප්‍රාථමික යතුරු කරන්න පුළුවන් කියන එක ඔයා හොඳට මතක තියාගන්න ඕන. ඊළඟ යතුරු වර්ගයේ විදිහට මම කතා කරන්නම් කැන්ඩිඩේට් කී එක දාතම යතුර. මොකද මේ කැන්ඩිඩේට් කී එකක් කියලා කියන්නේ? දාතම යතුර. දැන් මෙන්න මේ ශේෂ්ත්‍ර දෙකම ගත්තොත්
මේ දෙන්න විශේෂ ශේෂ්ත්‍ර දෙකක්. මොකද මේ දෙකම දත්ත අනන්‍යව අඳුර ගන්න පාවිච්චි කරන්න පුළුවන් ශේෂ්ත්‍ර. අන්න එතකොට මේ හැම ශේෂ්ත්‍රයක්ම වෙන ශේෂ්ත්‍ර මත පදනම් වෙලා නෙමෙයි අනන්‍යව අඳුරගන්නේ තනියම NIC එකෙන්ම කෙලින්ම ළමයා අඳුර ගන්න පුළුවන්. ස්ටුඩන්ට් ID එකෙන්ම කෙලින්ම ළමයා අඳුර ගන්න පුළුවන්. මේවත් වගුව ගොඩක් තියෙන්න පුළුවන්. මේ මොනවාද මේ 13 අතුරු කැන්ඩිඩේට් කී. එතකොට කැන්ඩිඩේට් කී වලින් එකක් තමයි ප්‍රාථමික අතුරු වෙන්නේ හැම වෙලාවෙම. කැන්ඩිඩේට් කී වලින්ම තමයි ඕල්ටර්නේට් කී. එතකොට සෑම ප්‍රාථමික අතුරක්ම සෑම කැන්ඩිඩේට් කී එකක්ම සෑම ප්‍රයිමරි කී එකක්ම කැන්ඩිඩේට් කී එකක් තමයි. හැබැයි හැම කැන්ඩිඩේට් කී එකක්ම ප්‍රයිමරි කී එකක් නෙමෙයි. ඇයි? කැන්ඩිඩේට් කී සමහර ඒවා විකල්ප අතුරුත් වෙනවනේ. එතකොට කැන්ඩිඩේට් කී වලින් තමයි අපිට ප්‍රාථමික අතුරු හරි විකල්ප අතුරු හරි හදන්න පුළුවන්. ඒ කියන්නේ කැන්ඩිඩේට් කී එකක් කියන්නේ සරලවම ගත්තොත් අනන්‍යව අඳුනා ගන්න පුළුවන් ශේෂ්ත්‍ර. ඒවා වෙන වෙන ඒවා මත පදනම් වෙලා නැහැ. තනි ශේෂ්ත්‍රයක් මත පදනම්ව තනියම ස්වාධීනව ඉන්න ශේෂ්ත්‍ර. ඒවා ගොඩාක් වගුවක තියෙන්න පුළුවන්. ඒතර කැන්ඩිඩේට් කී අතරින් එකක් ගත්තාම ඒක ප්‍රාථමික වෙනවා. ඉතුරු ටික මොනවාද ඉතුරු ටික? ඉතුරු ටික විකල්ප අතුරු වෙනවා. ඊළඟට අන්තිම අතුරු જાතිය සුපිරි අතුර. දැන් මේ සුපිරි අතුර කිව්වහම ඒක ඇත්තටම ඕනෑම අනන්‍යව හඳුනා ගැනීමට පාවිච්චි කරන ශේෂ්ත්‍රයක් අපිට සුපිරි අතුරක් කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම කියනවා නම් දැන් මේ ප්‍රාථමික යතුරු ආගන්තුක යතුරු විකල්ප යතුරු ඔක්කොම එකතු වුණාම යතුරු තියෙනවනේ. දැන් උදාහරණයක් මම මේ වගුවම තව චුට්ටක් සංස්කරණය කරගන්නම්. මේකේ තව තියෙනවා house ID එක කියලා හිතන්න. එතකොට house ID එකේ H.1 H.2 H.3 කියලා house තියෙනවා. දැන් මේ වැඩේට එතකොට මීට අමතරව තව house කියලා මම ටේබල් එකකුත් ගන්නම්කෝ. දැන් මම මේ කතා කරන්න යන්නේ සුපිරි අතුර ගැන. හරිද? house කියලා තව ටේබල් එකකුත් තියෙනවා. එහෙම ගත්තාම මේ house ටේබල් එකේ මෙතන තියෙනවා house ID එක. මෙතන තියෙනවා house එකේ name එක. එතකොට H.1 කියන්නේ විජය, H.2 කියන්නේ තිස්ස, H.3 කියන්නේ ගැමුණු කියලා හිතන්නකෝ. එතකොට මෙන්න මේක මොකද්ද? මෙන්න මේකත් ප්‍රාථමික අතුරක්. හරිද? මේකත් ප්‍රාථමික අතුරන්නේ. එතකොට මේක මොකද්ද? මේක මේ තියෙන්නේ ආගන්තුක අතුරක්. මොකද මෙයා මෙයාට සම්බන්ධ වෙනවනේ. එතකොට මේ තියෙන්නේ ආගන්තුක අතුර. ෆොරින් කී එක. දැන් මෙතන තියෙනවනේ විවිධ යතුරු. දැන් තව සංයුක්ත යතුරු උනත් ඉතින් හැදෙන්න පුළුවන් වගුවක් ඇතුලේ. හරිද? මේ තියෙන විවිධ යතුරු මේ උදාහරණ ඇතුලේ අපිට දකින්න හම්බ වෙන විවිධ යතුරු වර්ග තියෙනවා. ඒ කියන්නේ කුමක් හෝ අනන්‍යව හඳුනා ගන්න පාවිච්චි කරන ශේෂ්ත්‍රයක් විදිහට ගත්තොත් ඒ සියල්ලම අපිට හඳුන්වන්න පුළුවන් සුපිරි අතුරු කියලා. සුපර් කී. එතකොට සුපිරි අතුරක් කියන්නේ එහෙනම් ඕනෑම යතුරු ශේෂ්ත්‍රයකට. සුපිරි යතුරු අතරින් තමයි දාතම යතුරු කැන්ඩිඩේට් කී හැදෙන්නේ. එතකොට ඒකෙන් අතෑරෙනවා ෆොරින් කී වගේ ඒවා. ෆොරින් කී වගේ ඒවා කොම්පොසයිට් කී එහෙම තිබ්බොත් ඒවා අතෑරෙනවා. මම ඔය යතුරු අතර සම්බන්ධ වෙනම ටේබල් එකකින් පෙන්නන්නම්. එතකොට මතක තියාගන්න සුපිරි කී සුපර් කී එකක් කියන්නේ දැන් කැන්ඩිඩේට් කී වල ඩුප්ලිකේට් වෙන්න බෑ. හරි කැන්ඩිඩේට් කී ඇතුලේ එකම தත්ත්වය නැවත නැවත සටහන් වෙන්න බෑ. හැබැයි සුපර් කී ඇතුලේ මේ දැන් මේකේ තව ළමයෙක් H.1 house එකේ තියෙන ඉන්න පුළුවන් නේ. එතකොට ඒකෙදි දත්ත රිපීට් වෙන්න බාධාවක් නැහැ. එතකොට ඒවා සුපිරි අතුරු ඔක්කොම සුපිරි අතුරු. ඒ අතුරු ඔක්කොම කියන්නේ ඕනම ශේෂ්ත්‍රයක් අනන්‍යව හඳුනා ගන්න පාවිච්චි කරන. ඒවට අපි කියනවා සුපිරි අතුරු කියලා. ඊළඟට මම ඕගොල්ලොන්ට මේ අතර සම්බන්ධය නිකන් පොඩි රූප සටහනකින් කියලා දෙන්නම්. අපි හිතමුකෝ මෙහෙම
යතුරු ගත්තාම ඔන්න කීස් මෙන්න මේ රවුමේ අපි ඔය යතුරු ඔක්කොම අදාළ කරමු. එතන මේ ඕනම යතුරකට අපිට කියන්න පුළුවන් මොකක් කියලාද? සුපර් කී කියලා. එතන මේ සුපර් කී වලට අයිති වෙන යතුරු වර්ග මොනවද කියන්න? ප්‍රයිමරි කී තියෙන්න පුළුවන්. ප්‍රයිමරි කී තියෙන්න පුළුවන්. ඕල්ටර්නේට් කී තියෙන්න පුළුවන්. ඊට පස්සේ තව මොනවද තියෙන්න පුළුවන්? ෆොරෙන් කී තියෙන්න පුළුවන්. ආගන්තුක යතුරු. ඊළඟට තියෙන්න පුළුවන් කොම්පොසයිට් කී. තව අපිට කැන්ඩිඩේට් කී. එහෙම තියෙන්න පුළුවන්නේ. දැන් මම මෙන්න මේ ටික රවුන්ඩ් කරොත් මේ මොනවද? මේ තමයි කැන්ඩිඩේට් කී. මේ ඔක්කොම පොදුවේ ගත්තාම වෙනත් ශේෂ්ත්‍රයක් මත යැපෙන ඒවා මේවට අපි කියනවා සුපර් කී කියලා. එතකොට කැන්ඩිඩේට් කී වලින් හැලෙනවා මේ ෆොරෙන් කී එකයි කොම්පොසයිට් කී එකයි. කැන්ඩිඩේට් කී වලට අයිති වෙන්නේ ප්‍රයිමරි ඕල්ටර්නේට් කී වගේ ඒවා විතරයි. තේරුණා නේද? ඉතින් ඔන්න ඔය යතුරු වර්ග ටික ඕගොල්ලෝ මතක තියාගන්න ඕන. ප්‍රමතකරණය කරන අර පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ක්‍රමවලට යන්න කලින් ඔය යතුරු ගැන අපි ඉගෙන ගන්න ඕන. ඒක තමයි ප්‍රධානම දේ ප්‍රමතකරණය. යතුරු වර්ග හඳුනා ගන්න ඕන. ඊළඟට රිලේෂන්ෂිප් හඳුනා ගන්න ඕන. එතකොට රිලේෂන්ෂිප් අපි මේ වෙනකොට දන්නවා 1 to 1, 1 to many, many to many කියලා රිලේෂන්ෂිප් වර්ග තුනක් ගැන අපි ඉගෙනගෙන තියෙනවා. එතකොට රිලේෂන්ෂිප් ගැනත් මේ ප්‍රමතකරණයේදී අපි මතක තියාගන්න ඕන. එහෙනම් යතුරු සහ රිලේෂන්ෂිප් වර්ග දෙක එකතු වුණා කියන්නේ අපිට ඊට පස්සේ තියෙන ප්‍රමතකරණය කරන්න.